ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සුපින්බර උදෑසනක් ඔබට. ගම්මැද්ද දම් සවිය ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ඔබේ ආධ්‍යාත්මීය සුවයට මඟ කියන සඳහම් සාකච්ඡාව. අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආධ්‍යාත්මික ජීවිතයට වගේම අපේ එදිනදා ජීවිතයටත් වඩාත් වැදගත් සඳහම් මාතෘකාවක් ඔබට දෙන්න කරන්නට. විශ්වාසය සහ සැකය. මේක පෞද්ගලිකව වගේම සමාජීය වශයෙන් උත් අපේ ජීවිත සාර්ථකත්වයලා බලපාන සුවිශේෂී කාරණාවක්. අද මේ ගැන කතා කරන්නට අපි තමත් ගෞරවයෙන් යුතුව පාදාභි වන්දනයෙන් යුතුව සඳහම් සාකච්ඡාවට පිළිගනු ලබනවා. කැලණිය ගුරුකුල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එවැගේම පැලියගොඩ ජයතිලකාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ ධම්මාලෝක අපේ ගෞරවනීය සම්ප්‍රදාය වහන්සේ පාදාභි වන්දනයෙන් යුතුව අද දවසේ අපේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. සැකය සහ විශ්වාසය බොහොම එකිනෙක බැඳීමක් තියෙන කාරණාවක්. විශ්වාසා පරමා ඥාති. විශ්වාසය පරම ඥාතියා කරගෙන ජීවත් වෙන්නට කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අපේ හැමදෙරුනේ සාකච්ඡාවේ ආරම්භයේම මම හිතනවා දැන් මේ විශ්වාසය සහ සැකය කියන කාරණාව බුදුදහම තුල බුදුදහම තුල විග්‍රහ කරන්නේ කොහොමද? බුදුදහම තුල හඳුන්වා දෙන්නේ කොහොමද යන්න කියන තැනින්ම අපි සාකච්ඡාවට ආරම්භයක් ලබා ගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ හැම දිනාගේම කටයුතු තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සඵලමත් බවට පත්වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අපේ මනෝජ් මහත්මයා අපි ගම්මැද්ද දම්සවිය මේ උතුම් සඳහම් සාකච්ඡාව සඳහා අපි ආරම්භයක් ලබා ගමු. එතකොට ඔබතුමා අද අපේ මාතෘකාව හැටියට තබාගෙන තියෙන්නේ විශ්වාසය සහ සැකය කියන කාරණය බුදුදහමේ කොහොමද මේක විග්‍රහ වෙන්නේ? ඒ විග්‍රහ වෙන කාරණය කොහොමද අපේ ජීවිතවලට ලබා ගන්න කියන කාරණය පිළිබඳව තමයි මම හිතන්නේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාම ආරම්භ කළා මම හිතන්නේ කාරණයෙන් විශ්වාසය කියන කාරණේ ප්‍රතිවිරුද්ධ වචනය තමයි සැකය කියන එක. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ආරෝග්‍ය පරමාලාභා නිරෝගීකම තමයි උතුම්ම ලාභය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සන්තුට්ටි පරමං ධනං සතුට තමයි කෙනෙකුට තියෙන උතුම්ම ධනය. ඒ කාරණාවලින් අද අපේ මාතෘකාවේ වැදගත්ම කාරණයටයි මම ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශ්වාසා පරමා ඥාති. පරම උතුම් ඥාතිවරයා තමයි විශ්වාසය කියලා කියන්නේ. ඒ නිසා මේ පරම උතුම් ඥාතිවරයා විශ්වාසය නම් අපිට නිර්වාණ ධර්මය අනුගමනය කරද්දී නිර්වාණ අවබෝධය ලබන්න යද්දී බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ නිබ්බාණං පරමං සුඛං නිවන සඳහා විශ්වාසය කියන කාරණය ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා කෙනෙකු තුල අන්‍යෝන්‍ය වශයෙන් මේ අවබෝධය ජීවිත අවබෝධය ඇති කර ගැනීම සඳහා කෙනෙකුට ඉවහල් වන ප්‍රධානම වැදගත්ම කාරණය වෙන්නේ විශ්වාසය කියන කාරණය. ඔබතුමයි මායි අපි ගොඩනගාගත්ත විශ්වාසය paludu වෙන්න යනවා නම් යන්නේ චූටි වෙලාවක්. ඒකට කියනවා මේ විශ්වාසය කියන කාරණේ ඊළඟ ප්‍රතිවිරුද්ධ කාරණේ තමයි සැකය කියන්නේ. ඒ නිසා මම යනවා ඊළඟට සැකය කියන කාරණේ විග්‍රහ කරන්න.
සැකය කියන එක තුළ බුදුහාමුදුරුවෝ ඊටාම ලස්සනට මේ කාරණා දෙක විග්‍රහ කරනවා. දැන් ඔය දස සංයෝජන ධර්ම තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූප පටිඝ අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන කරුණු 10 සක්කාය දිට්ඨි සක්ක කියලා කියන්නේ සැකය කියන කාරණේ. දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටිය කියන කාරණය. එතකොට සැකය නැමැති කාරණයෙන් යම් කෙනෙක් ලබන දැක්ම තමයි මේ කාරණය තුල පැහැදිලි කරන්නේ. එතකොට සෑම කාරණයක් සඳහාම අපේ මනෝජ් මහත්මයා මේ කියන කාරණය බලපැවැත්වුනොත් එතන තියෙන්නේ අසාර්ථක භාවයක්. එනිසා බුදුහාමුදුරෝය පංච නීවරණ ධර්ම සඳහන් කරන තැන තියෙනවනේ විතිකිච්ඡා කියලා එකක්. විතිකිච්ඡාව කියලා කියන්නේ සැකය. හරියට ඒක මොන වගේද කියලා කිව්වොත් එහෙම විතිකිච්ඡාව කියන කාරණය මේ බොර වතුරක් වගේ. බොර වතුරක් වගේ. පේන්නේ නැහැ. අපි සමහර වෙලාවට ගම්වල එහෙම කියනවනේ මේ බොර වතුර මාළු බානවා කියලා. වැඩක් නැහැ. අල්ලන්න බෑනේ. ඒ නිසා මේ සැකය කියන කාරණයත් හරියට ඒ වගේ. ඒ නිසා විශ්වාසය ඇති කරගෙන යම් කෙනෙක් ගොඩනගා ගන්න ජීවිතවලට අහම්බෙකින් හරි මේ සැකය කියන කාරණය බලපැවැත්වුනොත් ඇති වුනොත් එතන ඇති වෙන්නේ ඇත්තටම ගැටලුවක්. ඒ නිසා සැබවින්ම විශ්වාසය අපේ පරම තමන්ට තමන් විශ්වාස වෙන්න ඕනේ. මට මම විශ්වාසයි. ඔබතුමාට ඔබතුමා විශ්වාසයි. අපිට අපි විශ්වාස නම් සමාජය අපි දෙස බලන්නේ විශ්වාසයෙන්. සැකයෙන් නෙවෙයි. ඒ නිසා අපි තුල ගොඩනගා ගන්නා කාරණය තමයි පූලික වැදගත්ම කාරණය වෙන්න ඕනේ විශ්වාසය. ඒ තුල මිනිස්සු විවිධ දේවල් විදියට විවිධ කෝණ වලින් අපි දෙස බලන්න පුළුවන්. මෙයා මෙහෙම කෙනෙක්, මෙයාගේ ස්වરૂපය මෙහෙමයි කියලා සැක කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හරියටම ඔය කියන කාරණාවලට අනුව මිනිස්සුන්ගේ ජීවිත වඩා යහපත් කරගන්න, ශක්තිමත් කරගන්න, මේ ලෝක වශයෙන් මිනිස්සුන්ට සැනසීම ඇති කරන්න වැදගත් කාරණයක් තමයි අද දවසේ ඔබතුමා මේ අපේ සාකච්ඡාව සඳහා පාදක කොටගෙන තියෙන්නේ. ඒ නිසා මේ විශ්වාසය ඇතිව මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒ තුල යම් යම් කාරණා අපි ඉස්සරහට කතා කරනවා. ඒ තුල යම් යම් කාරණා සමහර වෙලාවට මිනිස්සුන්ගේ විශ්වාසය පළුදු වෙන අවස්ථා අපිට ඕනේ තරම් වර්තමාන සමාජය තුල දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් දැකපු කෙනානේ. තුන් ලෝකයක් දැකපු කෙනා උන්වහන්සේ නිසා මේක මනවින් දැක්කා. ඒ කාරණය අපි ඉස්සරහට සාකච්ඡා කරමු. අපේ හඳුනන්නේ දැන් මේ විශ්වාසය කියන කාරණාව ඒක තමන් වගේම බාහිර සමාජය තමන් කෙරෙහි ඇති කරගන්න සිතුවිල්ලක්නේ. ඒකට අපි සමාජයත් එක්ක ගනුදෙනු කරද්දී දිනදා ජීවිතයේදී තවත් කෙනෙක් තමන් කෙරෙහි විශ්වාසයක් තියෙනවාය කියන සිතුවිල්ල සහ ඒ විශ්වාසය තුළ සමාජීය වශයෙන් සිදුවන ඒ සම්වර්ධනය, ඒ සමාජීය වශයෙන් එකිනෙකා අතර තියෙන බැඳියාව අතිශය වැදගත් වෙනවා. දැන් විශ්වාසයක් තවත් කෙනෙක් තුළ ඇති කරන්නට තමන් සතු කරගත යුතු ගුණාංග මොනවද? බොහොම වැදගත් ප්‍රශ්නයක් මනෝජ් මහත්තයා. එක මේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඊටම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඔබතුමා අහන්නේ විශ්වාසය තමන් තුළ ගොඩනගා ගන්න අපි ඇති කරගන්න ඕනේ ලක්ෂණ මොනවද කියලානේ. එහෙමයි. එතකොට ඕක පවුලකට වේවා, ඊළඟට ආයතනයකට වේවා, අපි කොටින් ගත්තොත් අපි අපේ පාසලකට වේවා, ඊළඟට සාමාන්‍ය සමාජය තුල වේවා, ඊළඟට හිතමිත්‍රකම් තුල වේවා, මේ හැම දෙනා තුලම ගොඩ නැගෙන්න ඕන කාරණේනේ විශ්වාසය කියන කාරණය. එනිසා මගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මනෝජ් මහත්තයා මෙන්න මෙහෙම සූත්‍රයක් සංයුක්ත නිකායේ මේ ආකංක වර්ගයේ තියෙන වඩ්ඩි කියලා සූත්‍රයක්. සංයුක්ත නිකායේ ආකංක වර්ගයේ වඩ්ඩි කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ කරුණු 10ක් තියෙනවා.
මේ දේශනා කරන සූත්‍රයේ කරුණු 10 මෙලව ජීවිතය තුළ විශ්වාසය ඇති කරගන්න මිනිස්සුන්ට හේතු වන කරුණු 5ක් පෙන්නනවා. ඒ වගේම තමයි මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කරුණු 5ක් පෙන්නනවා මේක තුළ. වැදගත්ම කාරණය වෙන්නේ එතකොට උතන ආධ්‍යාත්මික ජීවිතයට අපිට ඇති කරගන්න පුළුවන් කරුණු 5 ඇති කරගත්තොත් අපි හිතනවා මෙලව ජීවිතය අපේ සාර්ථකයි, අපි තුළ විශ්වාසය කියන කාරණා ගොඩ නැගෙනවා. එහෙමයි. ඒ හින්දා මම චුට්ටක් ඒක පැහැදිලි කරනවා. මෙලව ජීවිතේ යහපත් කරගන්න මිනිස්සුන්ට කෙත් වතු ඉඩකඩම් යාන වාහන ඊළඟට අඹදරුවෝ ඊළඟට බිරින්දෑවරු ඔය ඉන්න ඔක්කොම ටික අපිත් එක්ක බැඳිච්ච දේවල්නේ මෙලව ජීවිතේ ලෞකික ජීවිතය තුළ. නමුත් ඒ ලෞකික ජීවිතයේ සාර්ථකමත් භාවයට පත් වෙන්නේ ඇත්තටම කෙනෙක් ඊළඟ පාරලෞකික ජීවිතය එහෙම නැත්නම් ලෝකෝත්තර ජීවිතය පිළිබඳ අවධානය යොමු කළාම මා විශ්වාස කරන පරිදි. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍ර ධර්මයේ කෙනෙක් තුළ විශ්වාසය ඇති වෙන්න ඕනේ වැදගත්ම කාරණයක් තමයි සද්ධාය වඩ්ඩති. ශ්‍රද්ධාව ඕනේ. බලන්නකෝ විශ්වාසය ඇති කරගන්න කෙනෙකුට ශ්‍රද්ධාව ඕනේ. දැන් ආගමානුකූල මිනිස්සු ජීවත් වෙන්නේ නැත්තම් ආගමානුකූලව මිනිස්සුන්ට ජීවිතය ගොඩනගා ගන්න බැරි නම් ඒ කෙනා පිළිබඳ සමාජය තුළ විශ්වාසයක් නැහැ. එහෙමයි. සමාජය තුළ විශ්වාසයක් නැහැ. සද්ධාය වඩ්ඩති ශ්‍රද්ධාව වැඩෙන්න ඕනේ. ඊළඟ කාරණය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සීලේන වඩ්ඩති. සීලය වැඩෙන්න ඕනේ. සීලය කියලා කිව්වහම කය වචන දෙකේ සංවර බව. කායේන වාචාය සංවරෝ සීලං කියලානේ කියන්නේ. එතකොට කය වචන දෙකේ සංවර බව නැත්තම් කෙනෙක් තුල විශ්වාසය කොට නැගෙනවද? නැහැ. කායික වශයෙන් මානසික වශයෙන් සංවරතාවය ඇති කරගෙන ඒ කෙනා සිල්වත් වෙන්න ඕනේ. එතකොට කෙනෙක්ගේ විශ්වාසය කොට නැගෙන්න ඉවහල් වන කාරණා අතර ශ්‍රද්ධාව එකක්, සීලය තව එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කරුණ අතර වැදගත්ම කාරණය හැටියට මම දකින්න ඔය සූත්‍රයේ සුතේන වඩ්ඩති. සුතේන වඩ්ඩති කියලා කියන්නේ අහන්න ඕනේ. ඕක නැතිකම නිසා බලන්න කොයිතරම් අර්බුද තියනවද කියලා බලන්නකො. අහන්න නැති එක. දැන් උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට පවුල් අපි හිතමුකෝ පවුලක් කියලා. පවුලක බිරිඳ මහත්තයට ඇහුම්කන් දෙන්න ඕනේ. මහත්තයා බිරිඳට ඇහුම්කන් දෙන්න ඕනේ. අම්මා තාත්තා දරුවන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. දරුවෝ අම්මා තාත්තට ඇහුම්කන් දෙන්න ඕනේ. ඕක නැති එකෙන් පුදුම ප්‍රශ්න තොගයක් අද වෙනකොට නිර්මාණය වෙලා තියෙන අපේ මහත්තයා. එහෙමයි. ඒ නිසා මේ අපි ගුරුවරු හැටියට පාසලේදී අපි ළමයින්ගේ ප්‍රශ්න වලට ඇත්තටම ඇහුම්කන් දුන්නොත් ළමයින්ගේ තියෙන දුක්බර අඳෝනාවන් පිළිබඳව කතාව අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබුණොත් මේ ක්‍රමවේදය වඩා යහපත් වෙයි. ඒ නිසා මේ සුතේන වඩ්ඩති කියලා කියන්නේ ඇහුම්කන් දීම පිළිබඳව හැම දෙනා තුළම තියෙන්න ඕනේ. ඒක වර්ධනය කරගන්න ඕනේ. එතකොට විශ්වාසය කොට නැගෙනවා. මට මතක් වෙනවා මේ අපේ හොඳ දායක මහත්මයෙක් දවසක් කතාවක් කියනවා. මේ එයාට වෙච්ච සත්‍ය සිදුවීමක්. ගෙදරක CCTV හයි කරලා. මේ කියන්නේ CCTV හයි කරන කියන වැරදි නෙමෙයි. CCTV හයි කරගත්තට කමක් නැහැ. නමුත් මහත්තයා වැඩට යනවා. නෝනට මේක හරි වදයක්. නෝන කෑම එක ගන්න ගියත් එතන CCTV එක පේනවා. එයා බලන් ඉන්නවා මේ මහත්තයා මන් දිහා බලන් ඇති. කෝල් එකක් ගන්න ගියත් සමහර වෙලාවට මේ ඒකත් පේනවා. ඒ නිසා මන් දිහා බලාගෙන ඇති. දැන් බලන්න ඔන්න ඔය කාරණේ අපි ගන්නකෝ. එතකොට ඔය කාරණේ ටික දැන් අර ඔය කියන කාරණේ සිද්ධ වෙන්නේ ඇත්තටම මහත්තයා ගෙදර ආවහම නෝන ළඟ තියෙන කාරණා ටික කියා ගන්න බැරි නම් ඒ කියන දේවල් වලට මහත්තයා ඇහුම්කන් දුන්නේ නැත්තම් එතන ඇති වෙන්නේ ප්‍රශ්නයක්. ඒ නිසා
කෙනෙක් තුල විශ්වාසය ගොඩනැගෙන්න තියෙන වැදගත්ම කාරණයක් හැටියට බුදුහාරෝ මේ වඩ සූත්‍රයේ සඳහන් කරන ඔය මේ සුතේන වඩති කියන කාරණය අපිට අතිශයින් වැදගත් ජීවිතයට. ඉතින් ඕක අපි සමහර වෙලාවට දැකලා තියෙනවා ඔය 550 ජාතක පොතේ එහෙම සමහර ජාතක කතාවල. දැන් ඔය ගණ්ඩ තින්දු කියලා ජාතකයක් තියෙන ඔය රාජ්‍ය පාලනය ගැන කතා කරන්නේ හැබැයි ඒකෙදී. කාරණා 6ක් 7ක් කතා කරනවා. අද කාලින මාතෘකාවක්නේ. ඒ නිසා මේ රාජ්‍ය පාලකයා දැන් ලිච්ඡවී රජදරුවන්ගේ පාලකයෝ හිටිය 7707 දෙනෙක්. මිනිස්සුන්ට සේවය කරන්නේ නැති පාලකයා ඒ මිනිස්සු කතා කරලා අයින් කරගත්තා. ඕන කෙනා පච් කරගත්තා. එතකොට ඔය රාජ්‍ය පාලනයේදී මේ රාජ්‍ය නායකයා ඇත්තටම ඇහුම්කන් දෙන්න ඕනේ. රාජ්‍ය පාලකයා ඇහුම්කන් දෙන්න ඕනේ මිනිස්සුන්ගේ කන් වලට. මං කිව්වේ අර පෞල් ජීවිතයේ වගේම ඊළඟට පාසල් පන්ති කාමරය තුල වගේම අනික් සෑම ආයතන අපි හිතන්නකො මේ ආයතනය කියලා කලමනාකාරීත්වය ඔබතුමාලට ඇහුම්කන් දුන්නොත් මං හිතනවා ආයතනයක් වුණත් නිවසක් වුණත් පාසලක් වුණත් රටක් වුණත් සංවර්ධනය වීම සඳහා අතිශයින්ම බලපාන මිනිස්සුන්ට තමන්ගේ කෙනා පිළිබඳව තමන්ගේ මේ ආයතන පාලකයා පිළිබඳ ලොකු විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා බුදුහාමුදුරුවන්ගේ ඔය විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ සඳහන් කළ ඔය කරුණු අතර මං හිතනවා ඕක ඊටාම වැදගත් කාරණයක් කියලා. ඕක හැමතැනදීම අපිට අවශ්‍යයි කියලා අපිට හිතෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඡාගේන වඩති. බලන්න විශ්වාසය ඇති කරගන්න ඡාගේන වඩති කියලා කියන්නේ යමක් දීම. යම් දෙයක් දීම. දානයක් වෙන්න පුළුවන්. අපි හිතන්නකෝ අම්මලා තාත්තලා ළමයින්ට ඉඩමක් කඩමක් දෙනවා කියලා. අම්මා තාත්තා පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවනේ. ගුරුවරයෙක් ළමයෙකුට පෑනක් පැන්සලක් දෙනවා කියලා හිතන්නකෝ. විශ්වාසයක් ඇති වෙනවනේ. ඒ කෙනා පිළිබඳව අර මුලින් දැකපු කෝණයන් වලට වඩා වෙනස් කෝණයකින් එයාට සමීප වෙනවනේ. ඒ නිසා ඔක හිතවතෙක් වෙන්නත් පුළුවන්, මිත්‍රයෙක් වෙන්නත් පුළුවන්, පෙම්වතෙක් පෙම්වතියක් වෙන්නත් පුළුවන්, අම්මෙක් තාත්තෙක් දරුවෙකුට වෙන්නත් පුළුවන්. ඒ හින්දා රටේ නායකයෙක් මහජනයාට වෙන්නත් පුළුවන්. ඊළඟට ආයතනයක කෙනෙක් ආයතනයේ සේවයකට වෙන්නත් පුළුවන්. ඒ නිසා විශ්වාසය ගොඩනගා ගන්න තියෙන කාරණා වලින් හතරවෙනි කාරණය තමයි ඔය ඡාග කියන කාරණය. ඡාගේන වඩති. හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පඤ්ඤාය වඩති. ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ඔය කාරණය තුල තමයි අර සමස්ත කරුණු ටික ගොනු වෙලා තියෙන්නේ. එහෙමයි. සමස්ත කරුණු ටික ගොනු වෙලා තියෙනවා. එතකොට කෙනෙක් ශ්‍රද්ධාව ඇති කර ගැනීම. දැන් ශ්‍රද්ධාවට ප්‍රඥාව කෙනෙක් ඕනේනේ. දැන් ආකාරවතී ශ්‍රද්ධාවක් තියෙනවා, අමූලික ශ්‍රද්ධාවක් තියෙනවා. ඒකට ප්‍රඥාව ඕනේනේ. දැන් ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ යමක් ගැඹුරු ප්‍රඥාවෙන් යුක්තව දැකලා කෙනෙක් අවබෝධය ඇති කරගෙන කරන දෙන්නේ. ඒ නිසා ඒකට ප්‍රඥාව ඕනේ. ඒ වගේම තමයි කෙනෙකුට සිල්වත් වෙන්න ඕනේ ප්‍රඥාව. ඊළඟට කෙනෙකුට අහන්න යමක් ඕනේ ප්‍රඥාව. ඊළඟට යමක් හිතලා මතලා කරන්න දෙන්න යමක් ඒකට ප්‍රඥාව ඕනේ. ඒ හින්දා මිනිස්සු තුල විශ්වාසය ඇති කරගන්න බුදුහාමුදුරුවෝ සඳහන් කරන ඔන්න ඒ සූත්‍ර ධර්මයේ තියෙන මේ සංයුක්ත නිකායේ ආකංක වර්ගයේ වඩ්ඩි කියන සූත්‍රයේ තියෙන ඔන්න ඒ කරුණු පහ මිනිහෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයට වඩාත් බලපාන විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා බලපාන ප්‍රධාන කරුණු පහක් හැටියට තමයි බුදුදහමේ ඔක සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ නිසා ඔක ප්‍රායෝගිකව ඇත්තටම මේ වර්තමාන සමාජයේදී අපි සෑම කෙනෙක් තුළම ඔය කරුණු පහ වර්ධනය කරගත්තොත් එතන සැබවින්ම තියෙන්නේ මනෝජ් මහත්තයා විශ්වාසය කියන කාරණය. ඒ හින්දා කිසිසේත් ඔය කියන කරුණු පහෙන් අපේ පෞල් ජීවිතය මේ එදිනෙදා සමාජයේ අපි කටයුතු කරනවා නම් ගනුදෙනු කරනවා නම් මං හිතන්නේ ඒ තුල ඇත්තටම ඊටාම ලස්සන වෙයි මේ ලෝකේ, සුන්දර වෙයි මේ ලෝකේ. ඒ හින්දා අපි හිතනවා මිනිස්සුන්ට විශ්වාසය කියන කාරණය තහවුරු කරගෙන හැම වෙලාවෙම කටයුතු කිරීම සඳහා ඔය කරුණු පහ භාවිත කරන්න කියලා සරලව ගත්තොත් ඉතින් ඔය කරුණු පහේ සාරාංශය තමයි එතන පංචශීල ධර්මය කියන එක. පංචශීල ධර්මය කියන එක දැන් නිකන් හිතන්නකෝ මේ සීලේන වඩති කියන කාරණය. ආපහු සිල්වත් වෙන නිකන් දැන් කෙනෙක් කාමුකව හැසිරෙනවා කියනකො වැරදි විදියට. හරිද? ඔහු ළඟ සීලය නැහැනේ.
එතකොට ඒ නිසා සීලය නැත්තම් ඔහු ළඟ විශ්වාසය නැහැ. කාමුකව හැසිරෙන කෙනෙක් නම් විශ්වාසය නැහැ ඔහු ළඟ. ආයුතු විදියට කාමුකව හැසිරෙනවනම්. ඊළඟට සුරාපානය කරන කෙනෙක් නම් නේ බොරු කියන කෙනෙක් නම් හිතන්නකෝ. සත්තු ඝාතනය කර අනුන්ගේ දේවල් හොරමරකම් කරන කෙනෙක් නම් ඒ තුල විශ්වාසය නැහැ. එතකොට දැන් අපි බල්ලෙක් ළඟට ගියා වුණත් අපි එකපාරට බලන්නේ නැහැ නේ. හරිද? බල්ලෙක් ළඟට ගිහිල්ලා සමහර වෙලාවට අපි බලනවා මේ මු කයිත් දන්නේ නැහැ. චුට්ටක් ඈතින් ඉඳගෙන ගල් ගෙඩියකින් හරි එහෙම නැත්තම් මු අවදි කරන්න හරි නේද? ළඟට ගිහිල්ලා එකපාරට නිකන් පැන්නොත් එහෙම. දැන් ඌ පිළිබඳවත් අපි බලන්නේ සැකයෙන්නේ. ඒ හින්දා මේ කරුණු නැති වෙනකොට මිනිහෙකුට සැකය කියන කාරණේ ඉස්මතු වෙනවා. ඒ හින්දා ඔන්න ඔය කියන කරුණු පහ මූලික කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඇත්තටම හොඳ යහපත් මනුෂ්‍යාත්මයක් තුළ මිනිහෙකුට මේ ලබාගත් අමාරුවෙන් ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය ඇත්තටම යහපත් කරගන්න පුළුවන්කම තියෙන ඔය කරුණු තුලින් අපේ විශ්වාසය තහවුරු කරගන්න ඕක. දැන් ඔය නූතනයේ කතා කරන මනෝවිද්‍යාව වේවා වෙන මොනවා හරි ක්‍රම වේදයක් වේවා. නමුත් බුදුහාමුදුරුවෝ ඊටාම සරලව ඔය කාරණා ටික පෙන්නලා තියෙනවා. ඒ නිසා මිනිස්සු විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා මා විශ්වාස කරනවා පෞද්ගලිකව ඔය ලක්ෂණ ටික කෙනෙක් තුළ තියෙන්න ඕන කියලා. අපි හඳුනන දැන් මේ විශ්වාසය ගැන අපි කතා කරද්දී බොහෝ විට අපි දන්න දෙයක් තමයි දැන් මේ දිනදා ජීවිතේ මේ පවුල තුල විශේෂයෙන් මේ කාරණාව අතිශය අපට වටිනවා වැදගත් වෙනවා. අපි කතා කරන දෙයක්. දැන් සැමියා සහ බිරිඳ අතර තියෙන සම්බන්ධතාවය ඇතුලේ මේ සම්බන්ධතාවය තුල එකිනෙකා කෙරෙහි තියෙන බැඳියාව විශ්වාසය පවත්වා ගැනීම තුළ තමන්ගේ දරුවන් ඊට පස්සේ තමන්ගේ ඥාති පරම්පරාව මේ අය අතර තියෙන බැඳියාව තව තවත් ශක්තිමත් වෙන දෙයක් තමයි දෙන්න අතර තියෙන විශ්වාසය. දැන් විශ්වාසය පෞලක විශ්වාසය බිඳෙන්න තියෙන තැන් වැඩි. හැබැයි අපි දකින වර්තමාන සමාජය තුළෙත් බොහෝ විට දික්කසාද වීම වැඩි. ඒ වගේ තත්ත්වයන් සහ දරුවෝ අසරණ වීම අපි දකිනවා දෙමව්පියන් අතර තියෙන මේ ඝට්ටණය නිසා. මේ විශ්වාසයේ පවුලක් ඇතුළේ සැමියා සහ බිරිඳ අතර විශ්වාසය පවත්වා ගැනීම සඳහා විශේෂයෙන්ම දෙන්න අතර ඒ ඔබ වහන්සේ කිව්වා ඇහුම්කන් දීම කියන කාරණාව අතිශය වැදගත් කියලා. මොනවද අපේ හාමුදුරනේ සැමියෙක් සහ බිරිඳක් ගත්තන් පස්සේ දෙන්න අතර අන්‍යෝන්‍ය විශ්වාසය හදා ගන්න සම්පූර්ණ කළ උදේවල් අපි දකිනවා යෝජනා විවාහ වෙනවා කාලයක් තිස්සේ අසුරු කරලා අඳුනගෙන විවාහ වෙනවා. හැබැයි විවාහ වුණාට පස්සේ වෙනස් වෙන්න පටන් ගන්නවා සමහරක් වෙලාවට. මේක සාපේක්ෂ කාරණාවක්. කොහොමද අපේ හාමුදුරනේ සාර්ථක පෞල් ජීවිතය සඳහා විවාහ ජීවිතයක් සඳහා මේ විශ්වාසය කියන කාරණාව වැදගත් වෙන්නේ? ඔව් අපේ මනෝජ් මහත්තයා ඕකට බුදුහාමුදුරුවෝ තරම් කරුණු සඳහන් කරපු ශාස්ත්‍රවරයෙක් ලෝකේ නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් සැමියා සහ බිරිඳ අතර ඇති කරගන්නා විශ්වාසයම තමයි ඇත්තටම විවාහය කියලා කියන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අතර ඇති කරගන්න දේනේ විශ්වාසය මත පදනම් වෙච්ච එකක් නේ. එතකොට අපේ සම්බුද්ධ ශාසනයේ සමහර සිදුවීම් දෙස අපි අවධානය යොමු කළාට පස්සේ අපිට පේනවා බුදුහාමුදුරුවන්ගේ ඇතම් බුදුවදන් තුළින් අපේ ජීවිතය පෞල් ජීවිතය වාසනාවන්ත කරගන්න යහපත් කරගන්න මොනතරම් කරුණු උන්වහන්සේ දේශනා කරලා තියෙනවද කියලා. සිගාලවද සූත්‍රයම ගන්නකෝ. සැමියෙක් බිරිඳකට කරුණු 5ක් කරන්න ඕනේ. යුතුයකම් 5ක් ඉටු කරන්න ඕනේ. බිරිඳක් පෙරලා සැමියාට යුතුයකම් 5ක් ඉටු කරන්න ඕනේ. ඔය යුතුයකම් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා ඉටු කරගත්තොත් ඒ තුල ඇත්තටම විශ්වාසය තහවුරු වෙනවා. මම ඔබතුමාට ඉස්සෙල්ලම මතක් කළා අර CCTV කතාවක සිද්ධියක්. එතකොට සමහර වෙලාවට පවුල තුල ඇත්තටම සැමියා තුල බිරිඳ තුල අර ආදරය කරන කාල සීමාව තුළ ඇති කරගන්න විශ්වාසය පවුලකට ළමයෙක් දෙන්නෙක් ලැබුණාම සමහර වෙලාවට පොඩක් විතැන් වෙලා යනවා වෙනස් වෙලා යනවනේ සමහර වෙලාවට. දැන් ඔබතුමාලා ගිහි ගෙදර ගිහි ජීවිතය ගත කරද්දී සමහර වෙලාවට හිතන්නකො එහෙම ෆෝන් එක ඕෆ් වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නේ. ගැටලු ගොඩක්. කොහෙද ගියේ? බස් එක ආව නම් කීයටද නැග්ගේ? නේ? ප්‍රශ්න ගොඩකට මුහුණ පානවනේ. එතකොට ඔය හැම එකම ඒ ප්‍රශ්න ටික ඔක්කොම මං කිව්වේ එක්කෙනෙක් කවුරු හරි අහනව නම් මෙන්න මේ කාරණය මෙහෙමයි උනේ කියලා අර සුතේන වඩති කියන කාරණයම තමයි අහනව නම්
ඇත්තටම ගැටලුවක් හටගන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ඔය දැන් අපි දන්න හොඳම මේ පෞල් ජීවිතය මේ අපිට මතකයි සම්බුද්ධ ශාසන ඉතිහාසයේ තියෙනවා මේ නකුල මාතා නකුල පිතා. නේද? හැමෝම දන්න එකක් නේ. ඒක නකුල මාතා නකුල පිතා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අවසාන ප්‍රාර්ථනාව මොකද්ද කියලා අහනවා. අවසාන ප්‍රාර්ථනාවත් ඕන් කියනවා අපි ඊළඟ ආත්මෙත් අපිම තමයි. දැන් බලන්න එතකොට මේ පෞල් ජීවිතේ කොච්චර සුන්දරද කියලා බලන්නකෝ. නේ? දැන් සමහර වෙලාවට ගෙදරකට බීගෙන ආවහම හවස් වරුවේ මහත්තයා ඒ ගෙදර එදා ඉඳලා ඒ හවස් වරුවේ ඒ රාත්‍රී කාලේ ඉඳලා නිදා ගන්න වෙලාව ඊළඟට ආයෙ එලි වෙලා පහන් කරන වෙලාව ඊළඟට එතනින් පස්සේ දිනචර්යාව සියල්ල වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. පාසල් යන ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නක නිවසක නම් ඒ නිවසේ අවුල් ගොඩක් ඇති වෙනවා. ඒක ඇති උනේ කවුරු නිසාද? අන්න අර සැමියා හින්දා. ඒ වෙලාවට තමයි ඔහුට තියෙනවා දැන් ඔය සුරාවට අධික ලෙස මත්වෙච්ච ඒවට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙකුට තමන්ගේ බිරිඳ පිළිබඳ බෙලහීනතාවයන් තියෙනවානේ. හරිනේ. බිව්වහම තමයි සමහර වෙලාවට බිරිඳ මතක් එන්නේ. එහෙමයි. එතකොට තමයි ප්‍රශ්න ටික ඔක්කොම ඇදලා ගන්නෙ. කෙනෙකුට සැකකරන්න. හරිද? කොහොමේ දැන් ගොඩක් කරුණු කාරණා ඊළඟට මට මතකයි මේ අපේ දරුවෙක් ලියලා තිබුණා මේ පුවත්පතකට ලිපියක්. මේ ඒකේ තියෙනවා අපේ තාත්තා බීලෙන දවසට ගෙදර හරි සුන්දරයි කියලා. හරි. ඒකේ ළමයා ලියනවා මේ අපේ තාත්තා බීලෙන දවසට අම්මට පොල් ටික ගාලා දෙනවා. අපේ තාත්තා බීලෙන දවසට මේ මට මේ අශ්වය පදින්න පුළුවන්. තාත්තගේ පිටේ යන්න පුළුවන්. තාත්තා සාමාන්‍ය පරිදි ආපු දවසට ගෙදර ප්‍රශ්න ගොඩයි. එහෙමත් අවස්ථා තියෙනවා. ඒ නිසා මේ පවුල තුල විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා මුලින් අපි ඇත්තටම ඒ අය අවබෝධයෙන් යුතුව එකතු වෙච්ච ජීවිතය අවබෝධයෙන් යුතුව එකතු වෙච්ච ජීවිතය තුළට මේ කියන කරුණු කාරණා යොදාගත්තොත් තමයි ඔවුන්ගේ පවුල් ජීවිතය ගොඩක් සාර්ථක වෙන්නේ. නැත්නම් අපිට පේනවා සමහර වෙලාවට මේ ගොඩක් ඔය ප්‍රශ්න විවිධ අගහිගතාවයන් නිසා ඇති වෙනවනේ. හරිනේ. ආර්ථික අපහසුතාවයන් තියෙනවා. ඊළඟට වෙන යම් දේවල් පිළිබඳව චූටි කාරණා පිළිබඳව ගෙදර අඩුපාඩුවක් පිළිබඳව ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා. ඊළඟට දරුවෝ පිළිබඳ විවිධ ප්‍රශ්න එක කතා කරනවා. ඔබතුමා මතක් කළා අර අද වෙනකොට මේ දික්කසාද වැඩි කියන කාරණේ ඔබතුමා මතක් කළා. ඇත්ත. ඒකට හේතුව තමයි ඔවුන් තුල තියෙන අර ගොඩනගා ගන්න බැරි වෙච්ච එකිනෙක අවබෝධ කරගන්න බැරි වෙච්ච අවුල් සහගත ස්වභාවය. ඒක තමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. ලස්සන ජාතක කතාවක් තියෙනවා. මේ සම්බුලා ජාතක කතාව කියලා. ඒ සම්බුලා ජාතක කතාවේ මේ සොත්තියසේන කියලා රජ කෙනෙක් ඉන්නවා. සොත්තියසේන තමයි ඊළඟට රජ වෙන්නේ. බිම්බිසාරගෙන් පස්සේ. සොත්තියසේන රජ වෙන්න ඊළඟට ඔහු බලාගෙන ඉන්න හැබැයි ඔහුට ඇති වෙනවා රෝගයක්. රෝගයක් ඇති වෙනවා ඇඟේ සම්පූර්ණ ගෙඩි හට ගන්නවා. එතකොට ඒ ගෙඩි පැලෙනවා, හිල්ලලා යනවා. ඊළඟට තමන්ගේ ළඟ සේවකයෝ එහෙම කවුරුවත් ළඟට ලං වෙන්නේ අප්‍රසන්නතාවයක් ඇති වෙනවා. පස්සේ ඔහු විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ විවාහ වෙන්නේ සම්බුලා කියලා තැනැත්තියක් එක්ක. ඊළඟට මේ ඔහුට දැන් මේ රාජකම එපා වෙනවා. ඇයි? තමන්ගේ තියෙන අසනීප නිසා. අසනීප නිසා එපා වෙනවා. ඒ නිසා ඔහු තීරණය කරනවා ඕන්නේ මේකේ ඉන්න මේ ඒ හින්දා කැලෑවට ගිහිල්ලා තනියම ඉන්නවා කියලා කෙන්ඩියකුත් අරගෙන යනවා කැලෑවට. ඒ යනකොට සම්බුලා වෙනවා. සම්බුලාව අත්හරින්න බෑනේ තමන්ගේ සැමියානේ. ඒ නිසා සම්බුලාව කල්පනා කරනවා කමන්නේ මටත් රජසැප මොනවත් ඕනේ නැහැ. ඒ හින්දා මමත් එනවා මගේ සැමියට උපකාර කරන්න. එහෙමයි හිටියනේ. එතකොට ඇයත් යනවා. ගිහිල්ලා දෙන්නත් එක්ක කැලේ මැස්සක් හදාගෙන ඉතින් මේ උදේට උණු වතුර උණු කරනවා, තවනවා, ඊළඟට නාවනවා, ඒ කටයුතු සියල්ල කරනවා, කැලේ ඇතුළට ගිහිල්ලා පළවැල නෙලාගෙන එනවා, කන්න දෙනවා, ඒ ඔක්කොම ටික කරනවා. හැබැයි එක දවසක් සම්බුලාව කැලේ ඇතුළට ගියා පළවැල නෙලන් එන්න. එදා චුට්ටක් පරක් වුණා. පොඩ්ඩයි පරක් වුණේ. හේතුව තමයි ලස්සන දිය ඇල්ලක් තියෙනවා. ඔය දිය ඇල්ල ළඟට බැහැලා නානවා.
ඒ නාන වෙලාවේ උඩින් යන උදකරාක්ෂයෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඉවර වෙලා සම්බුලාවට ආයුතු යෝජනාවක් කරනවා. සැමියා කවුද කියලා අහනවා. ඊට පස්සේ කියනවා සොත්තියසේන මෙන්න මෙහෙම ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේදී ඇයව බලහත්කාරයෙන් තමන්ගේ ග්‍රහණයට ගන්න උත්සාහ කරනවා. ශක්‍ර දේවේන්ද්‍රයාටත් ඕක පේනවා. සොත්තියසේන ඒ වෙලාවේ කල්පනා කරනවා මං ලෙඩා දුකා. මට කවුරුත් අප්‍රසන්නයි. ඒ හින්දා මගේ ළඟට කවුරුත් ලං වෙන්න මේ කවුරුත් කෙනෙක් නැහැ. ඒ නිසා මේ සම්බුලාවත් වෙන යම් කෙනෙක් එක්ක ඉන්නව ඇති කියලා මේ සැක කරනවා. ඊට පස්සේ සොත්තියසේන තමන්ගේ මේ තමන් ඉන්න තැනින් අයින් වෙලා හැංගිලා බලන් ඉන්නවා. දැන් මෙයා කීයටද එන්නේ කියලා. ටික වෙලාවක් පරක්කු වෙලා දැන් ඇත්තටම කාරණේ ඕක දැන් මේ කිව්වට විශ්වාස කරගන්න බෑනේ. හරිද? කිව්වට විශ්වාස කරගන්න බෑ. එතකොට ටික වෙලාවක් පරක්කු වෙලා එනවා. දැන් ශක්‍ර දේවේන්ද්‍රයන්ට තේරෙනවා මේ ඇත්තටම වරදක් නැති තැනැත්තියක් සම්බුලාව කියලා කියන්නේ. ඒ හින්දා මේ උදකරාක්ෂය ඇවිල්ලා හිර කරගෙන ඉන්නවා. අවසානයේ ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ මැදිහත් වීමෙන් සම්බුලා වෙනවා තමන්ගේ සැමිය හොයාගෙන පැලපතට. ඒන වෙලාවේ සැමියා නැහැ. කතා කරනවා මේ සොත්තියසේන හැංගිලා ඉන්නේ. ඇයි ඔහු හිතනවා දැන් ඔහු සැක කරනවා. ඒ නිසා මේ ඊට පස්සේදී ටික වෙලාවක් ගියාට පස්සේ සොත්තියසේන එනවා. ඇවිල්ලා අහනවා මොකක්ද උනේ කියලා. ඊට පස්සේ කාරණාව කියනවා මෙන්න මෙහෙම දෙයක් උනේ. හැබැයි සොත්තියසේනට විශ්වාස නැහැ. ඒ නිසා සොත්තියසේන කියනවා මේ අපි දැන් ඔහොම ඉඳලා ටික දවසක් ආපහු රජවාසලට යන්න කියලා. නමුත් විශ්වාසය නැති තැන සම්බුලාව වතුර භාජනයක් අරගෙන තමන් වරදක් කළේ නැත්තම්, තමන් තුන්හිතකවත් තමන්ගේ සැමියාට වරදක් කළේ නැත්තම් මේ වතුර භාජනය වක්කල පමණින් මොහුගේ ඇඟේ තියෙන සියලු අසනීප සුව වෙන්න ඕන කියලා සත්‍යක්‍රියාවක් කරනවා. බලන්නකෝ. නිවැරදි කාන්තාව, පතිඋතා ධර්මයේ රැකපු කාන්තාව, විශ්වාසයේ තහවුරු කරගත්ත කාන්තාව කොයිතරම් ප්‍රබල කාරණයක්ද කියලා එක. එතකොට ඒ වතුර කලේ වක්කලාම ඔහුගේ අසනීපය සුව වෙනවා. බලන්න. සැමියා පිළිබඳ ඇති කරගත්ත විශ්වාසය. ඉතින් ඔය කාරණයම තමයි අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන්නේමනේ. හිතන්නකෝ යසෝදරාවයි සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතය තමයි ලෝකේ තියෙන මං හිතන්නේ ආදර්ශ සම්පන්නම විවාහ ජීවිතය. නේ? යසෝදරාව මොනතරම් ප්‍රාර්ථනාවන් පිරුවද කියලා හිතන්නකෝ. චන්දකින්දර වගේ ජාතක කතාවක් එහෙම කොයිතරම් දේවල් කතා කරනවද? නේ? බරණැස් රජතුමා තමන්ගේ සඳකිතුර මරණයටපත් කළාට පස්සේ මරණයටපත් කරන්න හීයකින් විද්දට පස්සේ ඇය මොකද කියන්නේ? මගේ ඇස් ගැලෙව්වත් අතපය කැපුවත් මම ඔයත් එක්ක ඉන්නේ නැහැ. ඒ හින්දා පෞල් ජීවිතය වාසනාවන්ත කරගන්න මේ ස්වාමියා සහ බිරිඳ අතර අන්‍යෝන්‍ය වශයෙන් ගොඩනැගෙන කාරණය තුල තමයි එකිනෙකා හඳුනා ගන්න කාරණය තුල තමයි මනෝජ් මහත්තයා පෞල් ජීවිතය ලස්සන වෙන්නේ. ඒ නිසා විවිධ බිරිඳෑවරු ඉන්නවා. විවිධ මහත්තුරුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔවුන් තේරුම් ගන්න ඕනේ එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළාම තමයි ඊළඟ පරම්පරාවටත් ඒ ඥානමය ලක්ෂණ යන්නේ. එසේ නොවුනොත් ඒ ජීවිතය ගැටලු සහගත තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා පෞල් ජීවිතයේ වැදගත්ම කාරණය වෙන්නේ විශ්වාසය කියන කාරණය. ඒක නොවීම නිසා තමයි ඔබතුමා පටන් ගත්ත දැනට මම නැවත අවසන් කරනවා මේ අර කියන විවාහ කඩාකප්පල් වීම ගොඩක් තියෙන්නේ. අපිට සමාජයේ දකින්න ලැබෙන්නේ. විශ්වාසය කියන කාරණාව අපේ ජීවිතයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරනවා සහ අපේ ජීවිතයේ සාර්ථකත්වයට මඟ කියන දර්ශනයක් දහමක්. ඉතින් අපි මේ පිළිබඳව තවත් සවිස්තරාත්මකව කතා කරන්න සූදානම් මේ කෙටි විරාමයෙන් අනතුරුව. ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම්සවිය සමග අපි කතා කරමින් ඉන්නේ විශ්වාසය සහ සැකය කොහොමද පුද්ගල ජීවිතයට බලපාන්නේ කියන කාරණාවයි.
අපේ හැමදෙරුනේ විරාමයට කලින් අපි කතා කරමින් හිටියේ පෞල් ජීවිතයකට කොහොමද විශ්වාසය වැදගත් වෙන්නේ කියන කාරණා. අපි ආවොත් සමාජයකට එහෙම නැත්නම් රටක් විදිහට කොහොමද රටක ජනතාව රටක නායකයින් නැත්නම් රටක පාලකයින් කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නේ. විශ්වාසය ඇති කරලා පාලකයින් එක්ක නැත්නම් පාලකයින් අපි බලයටපත් කරනවා වෙන්න පුළුවන්, පාලකයින්ට තමන්ගේ කටයුතු කරගෙන යන්න දෙනවා වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල ඒ විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන ජනතාව කෙරෙහිත් කටයුතු කරමින් රටේ නැත්නම් ජනතාවගේ ඉදිරි දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරද්දී පාලකයින්ට වගේම පාලිතයින්ට කොහොමද විශ්වාසය කියන කාරණා වැදගත් වෙන්නේ? ඔව් මේ ඒක ඊටාම මේ කාලීන කාරණයක්. සහ ඕකට ඉතින් අපි කරුණු කියන්න ගියොත් එහෙම මං හිතනවා මේ පැයෙන් දෙකකින් කතා කරලා ඉවර කරන්න බෑ අපේ මනෝජ් මහත්තයා. නමුත් අපි සරලව කාරණය කිව්වොත් මම ආපහු අර උඩ කියපු අර සූත්‍ර කාරණයටම යනවා. දැන් කාලාම ගමේ හිටපු කාලාමයන්ට විවිධ අය ගිහිල්ලා බණ කිව්වා. හරිද? ඒ අය පස්සේ කල්පනා කරනවා කවුරු කියන එකද තේරුම් ගන්නේ? කවුරු කියන එකද අහන්නේ? කවුරු කියන එකද හරි? ඔවුන්ට මේ ඒ පිළිබඳ නිවැරදි දැක්මක් තිබ්බේ නැහැ. අහන්න සූදානම්. නමුත් වැඩේ උනේ නිවැරදි දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පාලකයා අතිශයින්ම ජනතාව වෙත සානුකම්පිත වෙන්න ඕනේ. සානුකම්පිත වෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ තමයි ඇත්තටම මේ මිනිස්සු තුල විශ්වාසයක් ගොඩ නැගෙන්නේ. දෙන්නම් කිව්වොත් යමක් දෙන්න ඕනේ. මං කිව්වේ ඒකනේ. අර ඉස්සෙල්ලා චාගේන වඩති කියලා එකක් කිව්වනේ. එහෙමයි. අපි හිතුවොත් මේ දෙනවා අපි හිතන්නකො මේ තව දවස් කීපයකින් අපි හිතනවා මේ මිනිස්සුන්ට දෙනවා ලොකු මොනවා හරි යමක් දෙනවා. හැබැයි දෙනවා කිව්වොත් දෙනවා කියපු දවසට ඒක දෙන්න ඕනේ. එසේ නැති වුණොත් විශ්වාසය පළුදු වෙනවා. එහෙනම් ඔය රාජ්‍ය පාලනය පිළිබඳ බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ගොඩක් තියෙනවා. රාජ්‍ය පාලනයේදී. දස සක්විතිවත්, දස රාජධර්ම, සප්තපරිහානීය ධර්ම. ඊළඟට ඔය කියන කාරණාවත් එක්කම පංචශීල ප්‍රතිපදාව. වැදගත්ම වෙන්නේ ඕක. වැදගත්ම වෙන්නේ පංචශීල ප්‍රතිපදාව. රාජ්‍ය පාලකයා සහ ජනතාව අතර විශ්වාසය පළුදු වුණොත් මොකද වෙන්නේ කියන එක මට වඩා ඔබතුමා දන්නවා. සහ ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා රාජ්‍ය පාලකයා ජනතාවට විතක මෘදු වෙන්න ඕනේ. මෘදු වෙන්න ඕනේ. තවත් විතක ඍජු වෙන්න ඕනේ. සමහර පාලකයෝ හිටියා අපේ රටේ ඍජු කසේරුකාවක් සහිත අය. ලෝකයේ වෙනි පාලකයෝ හිටියා. දැන් බලන්න මහත්මා ගාන්ධි පිළිබඳ ඉන්දියාවට නිදහස ගේන්න ඉන්දියාව මේ නිදහස් කරගන්න නිදහස් රාජ්‍යයක් බවට පත් කරගන්න ඊළඟට මිනිස්සුන්ට නිවැරදි මාර්ගය පෙන්වන්න මොනතරම් පාලන ප්‍රතිපත්ති දුන්නද කියලා හිතන්නකෝ. ඊළඟට අපේ රටේ පහළ වෙච්ච අනගාരിക ධර්මපාලතුමා බලන්න ලංකාව මොනතරම් මේ ධර්මදීපයක් බවට පත් කරන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මය අරගෙන ගම පුරා ගියාද කියලා හිතන්නකෝ. හැබැයි එතුමාට අවසානයේ එතුමාට නැති වුණානේ. මොකද්ද නැති වුනේ? මිනිස්සු පිළිබඳ විශ්වාසයක් නැති වුණා. ඒ නිසා එතුමා කියනවා මම මැරුණත් මගේ ඔළුවවත් මේ පැතර දාන්න එපා කියලා. ඔහු ඉන්දියාවට අවසානයේ කලකිරිලා ගියා. ඒ කියන්නේ මිනිස්සු පිළිබඳ විශ්වාසයක් නැතිකම. හැබැයි රාජ්‍ය පාලකයා පිළිබඳ උපරිමයෙන් මිනිස්සු විශ්වාස කරන්න සූදානම්. පාලකයා බොරුවක් නම් කරන්නේ එකී පාලකයන්ට මනෝජ් මහත්තයෝ වැඩි කල් නැහැ. ඒ නිසා මේ රාජ්‍ය පාලනය තුල විශේෂයෙන් හැම අවස්ථාවකදීම මිනිස්සු තමයි බැටකන්නේ හැම එකෙම. මිනිස්සු තමයි බැටකන්නේ. අපි ඒ දවස්වල මෙහෙමයි කළේ, අපි මෙහෙමයි කළේ, අපිට මේක දෙනවා කිව්වා, මෙහෙම කිව්වා අර එමේ කියලා ගොඩක් වෙලාවට මිනිස්සු අවුල් වෙනවා. මිනිස්සු ඉක්මනින්ම විශ්වාසය නැති කරගන්නවා.
ඒ නිසා හැම වෙලාවෙම දානෙන් ඊළඟට මුල්ම කාරණය තියෙන දානෙන්. හරිද? දීමෙන් තමයි මිනිස්සු තෘප්තිමත් කරන්න පුළුවන්. දුන්නේ නැති වුණොත් මිනිස්සු තෘප්තිමත් කරන්න බෑ. බුදුහාරොත් කියනවා න කහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කහවණු වරුසාවක් අසම් මිනිස්සු තෘප්තිමත් වෙන්නේ. හැබැයි යමක් යම් තැනකට යම් කෙනෙක් එනවනම් මේක මම මේ වෙලාවේ කරනවා කියලා කියනවනම් ඒක ඒ වෙලාවේ කරන්න ඕනේ. එතකොට තමයි මිනිහා සහ මේ කියන්නේ සාමාන්‍ය පාලිතයන් සහ නායකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගෙන්නේ. එතකොට පාලිතයන් සහ නායකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ මිනිස්සු රැවට්ටුවොත්. අවිශ්වාසයනේ එතකොට ඇති වෙන්නේ. විශ්වාසය නෙවෙයිනේ. අවිශ්වාසය එතන ඇති වෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන වැදගත් කාරණයක් තමයි ඔබතුමාව ඇහුවේ. ඔකටත් ලස්සන ජාතක කතාවක් තියෙනවා. මම කියන්න ගියොත් ගොඩක් වෙලා යයි. ගණ්ඩතින්දු කියලා ජාතක කතාවක් තියෙනවා. ගණ්ඩතින්දු ජාතක කතාවේදී රාජ්‍ය පාලනය ගැන කියන්නේ. ඒ ජාතක කතාවේ මේ මුළු නගරයම මහත්තයා අවුල්. ගැටලු සහගතයි. පස්සේ රජතුමාට විවිධ ප්‍රශ්න යනවා. විවිධ ප්‍රශ්න. හැම තැනම උද්ඝෝෂණ, හැම තැනම හොරමැරකම්, හැම තැනම වංචාව දූෂණය, ඊළඟට හැම තැනම මිනිස්සු අධර්මිකව ජීවත් වෙනවා. ඔය කාරණේ තමයි රජතුමා ළඟට යන්නේ. රජතුමා මේක ඇත්තද කියලා බලන්න වෙස්වලාගෙන තමන්ගේ ළඟම ඇමතියත් එක්ක යනවා මිනිස්සු මේ කියන කාරණේ ඇත්තද කියලා බලන්න. ගිහිල්ලා මුලින්ම යන වයසක මිනිස්සෙක් ළඟට. ඒ වයසක මිනිස්සයා ගේ වටේට කටු දාලා උදේට ඇවිල්ලා රැයට කැලේ ඉන්නේ. උදේට ඇවිල්ලා මේ මිනිස්සයා ගේ වටේ තියෙන කටු අයින් කරනවා. අයින් කරන වෙලාවේ කකුලේ කටුවක් යනවා. කකුලේ කටුවක් යනවා පාලකයාට බනිනවා. පිටන්නකො. පාලකයාට බනිනවා. මෙහෙම කෙනෙක් කියලා ඉතින් අපිට ඒ වචනේ කියන්න පුළුවන් ඕනේ. මෙහෙම කෙනෙක් කියලා පාලකයාට බනිනවා. ඒ බනින වෙලාවේ අහනවා ඇයි ඔයාගේ කකුලේ කටුවක් ඇනලා දෙන්නේ? ඇයි පාලකයාට බනින්නේ? ඉතින් පාලකයා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා නැති හින්දානේ අපිට බනින්න වෙලා තින්නේ. හොරුන්ගෙන් අපි මේ නිවස ආරක්ෂා කරගන්න ඕනනේ. ඒ හින්දා උන්ට දාපු කටුවක් තමයි මට ඇනුනේ. බලන්න. කොච්චර ලස්සනද කියලා. ඊළඟට තව ගම ඇතුළට යනවා. ගම ඇතුළට යනකොට මහලු කාන්තාවක් පලා කඩන්න ගිහිල්ලා ලිස්සලා ඇදගෙන වැටිලා එක තැනට වෙලා ඉන්නවා. ඒ ඉන්න ගමන් කාටද බනින්නේ? පාලකයාට බනිනවා. පලා කඩන්න ගිහලා ලිස්සලා ඇදන් වැටලා පාලකයාට බනිනවා. ඊට පස්සේ අහනවා ඇයි බනින්නේ? ඇයි බනින්නේ? මට දූවරු දෙන්නෙක් ඉන්නවා. මට මේ දූවරු දෙන්න දීග දෙන්න විදියක් නෑ. හොඳ මිනිහෙක් හොයාගන්න විදියක් නෑ. ඔක්කොම මිනිස්සු හොරකම් කරන්නේ උන් ඉන්නේ. දෙන්න කෙනෙක් නෑ. එහෙනම් බලන්නකො. කොච්චර දැන් අපිට ওই කතා වලින් පුදුම ආදර්ශයක් නේ දෙන්නේ. නේ? පොඩි දෙයකටත් අපි බනිනවනේ සමහර වෙලාවට. කාටද බනින්නේ කියන එක දන්නවනේ. ඊළඟට තව ටිකක් ඇතුළට යනකොට මේ පොඩි වහු පැටියෙක් මරලා උගේ හමාරගෙන මේ කොපුවක් කරලා හමාරගෙන ආයුධයක් දාන්න කොපුවක් හදලා. පස්සේ මහ වැසි අඬ අඬ ඉන්නවා. මහ වැසි හයියෙන් අඬනවා. ඊට පස්සේ මේක කරලා තියෙන්නේ රාජ්‍ය ඇමතිවරු. එතනින් ගිය පොඩි ළමයි ටිකක් මේ වහු පැටියා මස් කරනවා දැකලා මේ මහ වැසි අඬනවා දැකලා එතනින් ගිය පොඩි ළමයි ටිකක් බනිනවා රාජ්‍ය පාලකයාට. මේ චූටි උන් ටිකක් රාජ්‍ය පාලකයාට බනිනවා. ඇයි බනින්නේ? මේ ඇමතියෝ තමයි මේ රට විනාශ කරලා තියෙන්නේ. මේ හරකා මේ බහුපැටියට මේ අපරාධයේ බහුපැටියාගේ ජීවිතේ මේ අම්මා අඬ අඬ ඉන්නවා. ඌට කිරි දෙන්න විදියක් නැහැ. උගේ මේ හමාරගෙන මේ ආයුධ දාන කොපුවක් බවට පත් කරගෙන තියෙනවා. ඒ හින්දා මෙවැනි ඇමතිවරු අපේ මේ එකට පත් කරලා තියෙන මේ නායකයා තමයි කියලා රටේ නායකයට බනිනවා. නායකයාත් එතන ඉන්නවා. වෙස්වලාගෙන දැන් ඔක්කොම හරි. ඊට පස්සේ තව ටිකක් ඇතුළට යද්දී
විල්වල වතුර හිඳිලා. විල්වල වතුර හිඳිලා. කාක්කෝ ගෙම්බෝ අල්ලනවා. ගල්ල ඇතුළේ ඉන්න ගෙම්බෝ. කාක්කෝ ඇදලා ගන්නවා. ඇදලා ගන්න වෙලාවේ මේ අනික් ගෙම්බෝ බනිනවා. අනික් ගෙම්බෝ බනිනවා කාටද? රාජ්‍ය පාලකයාට. රාජ්‍ය පාලකයාගේ අධාර්මික කාරණා නිසා විල්වල වතුර හිඳිලා. ඒ නිසා ඔන්න බලන්න ඔය කියන කාරණාවලින් අපිට පැහැදිලිව පේනවා ඔය ජාතක කතාවට අනුව අපිට වඩා පැහැදිලිව පේනවා රාජ්‍ය පාලකයා අධාර්මික වුණොත් රටේ මිනිස්සුන්ට විශ්වාසය නැහැ. අවසානයේ වෙස්වලාගේ රජතුමා වෙස්වලාගෙන ගිය රජතුමා ඇමතියයි අවසාන මුණ බලන් තීරණය කරනවා. ඇත්තනේ ওই මිනිස්සු මෙච්චර වෙලා අපිට කිව්වේ අපිට බැනලා තියෙන එක හරිනේ සාධාරණයිනේ. මේ රටේ ඉන්න ඇමතියන්ගේ අධාර්මික කාරණා නිසානේ අපිට දැන් මේ දේ වෙලා තියෙන්නේ. ඒ නිසා සමස්ත ඇමතියෝ ටික අවසානයේ ඔක්කොම ගෙනල්ලා ඔවුන්ට මෙන්න මේතන මෙතනයි මෙහෙමයි කියන කාරණය කියලා මිනිස්සුන්ට මැදිහත් වෙන්න ඕනේ කියන කාරණේ කියනවා. ඒ හින්දා නායකයෙක් මිනිස්සු තුල වැජබෙන නායකයෙක් වෙන්න ඕනේ. මිනිස්සු තුල වැජබෙන නායකයෙක් වෙන්න ඕනේ. එවැනි නායකයෝ ඉන්නවා ලෝකේ ඕනේ තරම්. උදාහරණ අපිට කියන්න පුළුවන්. ඊළඟට එවැනි අවස්ථාවක කිසිසේත් මනෝජ් මහත්තයා නායකයා පිළිබඳ අවිශ්වාසයක් සැකයක් සාමාන්‍ය පාලිතයන්ට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ මේ විග්‍රහයන් වලට අනුව මේ ජාතක කතාවලට අනුව ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඔය මේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති වලට අනුව මේ රටවල් පාලනය කරනවා නම් කොච්චර මේ රටවල් සුන්දරද කියලා බලන්න. වෙලාවට වැහි වහිනෝ නේද? සස්ත්‍රීක වෙලා අපි කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය කියලා මේක නේ. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ එහෙම මොනතරම් ලස්සන කවි ලිව්වද කියලා හිතන්නකෝ නේද? මේ රට පිළිබඳ මේ රටේ සස්ත්‍රීකත්වය පිළිබඳව. ඒ හින්දා මේ රට තරම් සුන්දර රටක් ලෝකේ තවත් කොහෙවත් නැහැ කියලානේ අපි කියන්නේ. අපි මේක ඉපදෙන්න ලැබීම මොනතරම් වාසනාවක්ද කියලා අපි කියනවනේ. ඒ හින්දා ඒ තැනට මේ රට පත් කරගන්න පුළුවන්. ඇත්තටම ආර්ථයෙන් ධර්මයෙන් මේ අනුශාසනාවන් ලබාගෙන මේ රට ධාර්මිකව පාලනය කළොත්. මම අපේ හඳුනන අතුරු ප්‍රශ්නයක් අහන්න වහන්සේගෙන් මේක ඇසිය යුතුමයි. දැන් වහන්සේ සඳහන් කළා මේ විශ්වාසය පාලකින් සහ පාලිතින් අතර පවත්වා ගැනීමේදී ඒ වැදගත්කම් පිළිබඳව. අර්ථයෙන් ධර්මයෙන් මේ ඔබ වහන්සේලා මේ දේශනාවන් දෙද්දී ඇයි අපි සාමාන්‍ය ජනතාව වෙන්න පුළුවන්, පාලකින් වෙන්න පුළුවන්. අපි මේ දේවල් අපේ ජීවිතවලට එක් කර නොගැනීම නේද මේ තියෙන ප්‍රශ්නේ. දැන් නිතරම ඔබ වහන්සේලා උදේ හවහ කියනවා, උපදේශන ලබා දෙනවා. අපි දන්නවා දැන් මේ රටේ අපි ගත්තම අපේ ඉතිහාසයට ගියාට පස්සේ අපි 2500ක ඉතිහාසයක් තියෙනවායි කියලා කියනවා අපි. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතියක් තියෙනවා කියලා කියනවා. හැබැයි හැමදාම අපි මේක කියනවා. හැබැයි අපේ ප්‍රායෝගික ජීවිතේට අපි එකතු කරගන්නේ අපේ හැමදෙරුනේ. මේ මොකද්ද මේ අපිට මේ වෙලා තියෙන්නේ වර්තමාන වෙද්දී? මං හිතනවා මේ මනෝජ් මහත්තයා දැන් මේ අපි කතා කරපු කාරණාවල ඔබතුමා මගෙන් අහපු ඒ අතුරු ප්‍රශ්නේ තමයි වැදගත් මේක. අපි හැමදාම උදේ හවස කියනවා තමයි. අපි කියනවා නිර්මල බුදුදහමක් තියෙන ලෝකේ එකම රට මේක. බුදුහාමුදුරුවෝ 3 සැරයක් වැඩි රට මේක. ඒ හින්දා මේක ධර්මද්වීපයක් කියලා අපි එහෙම කියනවා තමයි. නමුත් ඒකෙදී අපිට ඇත්තටම හිතෙන්න මට ඔබට ඔකට දෙන්න තියෙන එකම උත්තරයයි. ඒ හින්දා මට හිතෙනවා ඒ කාරණේදී ඔබතුමා මගෙන් අහපු කාරණේදී ඇත්තටම මේ ආත්මාර්ථය ගොනු කරගත් ආත්මාර්ථය තුල තමන්ගේ සිතුවිලි හදාගත්ත මිනිස්සු රටේ අවාසනාවකට මිනිස්සුන්ගේ අවාසනාවකට නායකයෝ වුණාම රටේ මිනිස්සු ඒකෙන් වන්දි ගෙවනවා. එතකොට ඔවුන්ට සැබෑ උවමනාවක් සැබෑ අවශ්‍යතාවයක් නැති වෙනවා තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් එක. ඒකනේ කාරණේ. ඒකයි අහන්නේ නැත්තේ. එතකොට මිනිස්සු ඇත්තටම මිනිස්සු හිතනවා නම් මට ඕනේ මේ රට කොහොම හරි අපි කියනවා දියසෙන් කුමාරයා ආවා අර මෙහි ගොඩක් කතා අපි කියනවනේ නේද? පහළ වෙලා ඉන්නේ අර මෙහි කියලා. ඔය මේ තියෙන සම්පත් ටික එකතු කරගෙන මේ රට ගොඩ දමන මේ රට නංවාලන පාලකයෙක් මං හිතනවා
අපිට මේ කාල සීමාව තුළ පහළ වෙලා නැහැ. ඒ ප්‍රායෝගිකව මේවා ජීවිතයට ලං කරගත්තේ නැතොත් ඔය ගැටලු සහගත අවස්ථාව තියෙනවා. ප්‍රායෝගිකව මේව ජීවිතයට ලං කර අපි කියන්න පුළුවන් බුදුහාරවන්ගේ ධර්මයේ මෙහෙමයි කියලා අපි හැමදාම කියනවා. නමුත් ඒවා ප්‍රායෝගිකව ජීවිතයට ලං කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ හිතවත්කම් මත පාලනය කරන්න පුළුවන්ද? බෑ. නීතිය පොදු වෙන්න එපා හැමෝටම නේද? නීතිය හැමෝටම පොදු වෙන්න ඕනනේ. එතකොට නීතිය අපිට පෞද්ගලික වෙන්න බෑනේ. අපි හිතන්නකෝ ඉස්කෝලේක කියලා. ඉස්කෝලේක තියෙන විනය නීතිය. ඉස්කෝලේ විනය නීතිය 13 ළමයින්ටයි 12 ළමයින්ටයි 10 ළමයින්ටයි 1 ළමයින්ටයි වෙනස් වෙන්න විදියක් නැහැනේ. හැමෝටම පොදු එකක් වෙන්න එපා. එතකොට මේ පාසල විනය තුලින් සන්නද්ධ පාසලක් බවට පත් වෙනවා. ඉතින් රටේ අපි මේ කියන කාරණා අහන්නෙත් නැත්නම් ඒවා ජීවිතයට ලං කරගන්නෙත් නැත්නම් ඒ තැන තියෙන්නේ රටේ පරිහානිය. ඒ තැන තියෙන පිරිහීම. ඒ නිසා ඒක ඔබෙත් වෙන්න පුළුවන්, මගෙත් වෙන්න පුළුවන්, සමාජයේ අනිත් සියල්ලගෙම වෙන්න පුළුවන්. ඒක අවාසනාවක් හැටියට තමයි අපි දකින්නේ. ඉතින් මේක ජීවිතයට ඇත්තටම ලං කරගත්ත මිනිස්සු ඉන්න මහත්තයෝ. හැබැයි මේ මිනිස්සු ඉස්මතු වෙන්නේ නැහැ. මේ මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව තමන්ගේ ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ ගමන යනවා. එහෙනම් මේ සාමාන්‍ය ප්‍රශ්නත් එක්ක ගැටෙන්නේ නැහැ. මේ සාමාන්‍ය ප්‍රශ්නත් එක්ක ගැටුණාම තමයි මේ ගොඩක් කලාවට තව අරුබුද අපිට හටගන්නේ. එහෙනම් සාමාන්‍ය ප්‍රශ්න එක ගැටෙන්නේ නැතුව ඕන්ගේ ගමන යනවා. භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා කොච්චර ඉන්නවද කියලා හිතන්නකෝ අපේ රටේ. නේ? ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරගෙන යන අය කොච්චර ඉන්නවද කියලා හිතන්නකෝ. එහෙනම් මේක නෙවෙයි ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළෙත් උන්වහන්සේ සඳහන් කරන්නේ මේ ආධ්‍යාත්මික සුවය තමයි මේ සුව වලින් ඉහළම සුවය. එනිසා මේවා අපි කියන ඒවා ඇත්තටම ධාරණය කරගෙන සෑම තැනකම ධර්මික වෙනවා නම් නේද? සෑම තැනකම ධර්මික වෙනවා නම් නීතිය හැමෝටම පොදු වෙනවා නම් නේද? නීතිය හැමෝටම පොදු වෙලා යනවා නම් කුඩා දුගී දුප්පත් පැල්පතේ ඉඳලා ඉහළ රජමාලිගය දක්වා මිනිස්සු හරි සාමකාමීව මේක තුල ජීවත් වෙනවා. දැන් ගොඩක් අය සමහර වෙලාවට නේද සමහර රාජ්‍යයන් වල අපි දැකලා තියෙනවනේ දැන් ඔය ඇෆ්ගනිස්තානේ වගේ ගන්නකො නේද? ඒ වගේ රාජ්‍යයන් වල බලන්නකො මොනතරම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවද කියලා නේ? මිනිස්සු මොනතරම් බියෙන් ජීවත් වෙනවද කියලා හිතන්නකො. මම දැක්කා මේ දැන් අර සමහර ඒවා කිස්තුපුර 6 වෙනි සියවසේ ඉන්දියාවේ අර මේ කාන්තාවන්ට අත්වෙච්ච ඉරණම අද මේ ඇෆ්ගනිස්තානයේ තුලත් වෙලා තියෙනවා. ඉතින් බලන්නකො මොනතරම් ඛේදජනකද කියලා. එතකොට රාජ්‍ය පාලකයෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා හිතන්නකො. ඒ නිසා ඔවුන් වැඩිපුරම සේවය කරන්න ඕන මිනිස්සුන්ට සේවය නොකරන තාක් ඔවුන් ඔය කියන තැන්වල මේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නම් තමන්ගේ කාලය ගත කරමින් ඉන්නේ තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. අපිට ඉතින් කියන්න පුළුවන් හැමදාම අපි කියනවා. උදේත් බණ ඇහෙනවා, දවල්ටත් ඇහෙනවා, රැයටත් ඇහෙනවා නේද? හරිනේ. එහෙනම් දැන් මේකෙත් අපිට තේරෙන්නේ ඇත්තටම මේ කොරෝනා වසංගතය වගේ එකත් අපිට තේරෙනවා මේ අධර්මයේ ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් දෝ මේ අපිට ලැබිලා තියෙන්නේ කියලා. හරිනේ. මේ මුළු මහත් ලෝකෙටම මේ මිහිකතටම සමහර ප්‍රශ්න දරාගෙන ඉන්න බැරිද කියලා මට හිතෙන වෙලාවකට. එහෙමයි. නේ? නිකන් එහෙම හිතන්නකෝ. මිහිකතට දැන් දරලා ඇති වෙලා කියලා හිතෙනවා. දැන් මොකද ගස්වල ගෙඩි හැදෙනවනේ. ගස්වල ගෙඩි හැදෙනවා. දලු දානවා. මල් පිපෙනවා. පරිසරයේ කාර්යභාරය කරනවා. නවත්තලද? නෑ. සත්තුන්ගේ චර්යාවන් කරනවා. බලන්න උන් උදේ හවස කෑම හොයාගෙන එනවා, කැදලි වලට යනවා, තමන්ගේ ප්‍රජාව බිහි කරනවා. කිසි දෙයක උන්ගේ කඩුවක් නෑ. කට වහලා ගමන් බිමන් සීමා කරලා නවත්තලා තියෙන්නේ කවුද? මිනිහා කියන සත්‍යය විතරයි. ඇයි? මිනිස්සු තුල අධාර්මික ලක්ෂණ ඉස්මතු වෙනකොට මේවා අහන්න නැති වෙනකොට ඒ කාරණා මේ මිහිකතට දරන් ඉන්න බෑ. ඒ හින්දා ඔය සාහිත්‍යය එහෙම තියෙනවා. ශක්‍රදේවයේ ලෝකේ විනාශ කරන්න ආයුධ 5ක් එවනවලු. මං හිතන්නේ ඒන් 2ක් විතර දැන් එවලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ මිනිස්සු මේවා අවබෝධ කරගත්තේ නැතොත් ඉතිරි ආයුධ 2 3 එවනකොට මේ ලෝකේ කවුරුත් ඉතිරි වෙන එක නැති වෙයි. මේ தત્ත්වය කවුරුත් ඇහුවේ නැතොත්. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ දැන් මේ ගම්මැද්ද වගේ කාරණයක් ගම්මැද්දෙන් මේ කියන මේ දම්සබිය කියන වැඩසටහන තුල ඇත්තටම අපි ජනගත කරන්න උත්සාහ කරන්න මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ටික හරහා මිනිස්සුන්ට මේ සැනසීමක් දෙන කාරණයක් හොයනනේ.
මානසික කායික වශයෙන් මිනිස්සුන්ට සැනසීමක් දෙන කාරණයක්නේ. ඒ හින්දා මේවා පාලකයෝ අහලා ජීවිතයට ලං කරගෙන මිනිස්සුන්ට වැඩ කරොත් මේ රට තව ඉස්සරහට දැනුත් මේ රට අපේ මනෝජ් මහත්තයා ඊටාම ලෝකේ සුන්දරම රටක් බවට පත් කරන්න පුළුවන්. ඒ හින්දා ගත්තාම හැමතැනකම අද වෙනකොට අවුල් ගැටලු ගොඩක් තියෙනවා. නැත්තේ නෑ. ඒ හින්දා හේතුව තමයි ඔබතුමා අහපු අර ප්‍රශ්නෙට ඔය කියපු ටික එකතු කරගත්තාම හේතුව තමයි ඉතින් මිනිස්සු අහන්නේ නැති එක. අහලා මේවා ප්‍රායෝගික ජීවිතේට ලං කරගන්න නැති එක. එහෙමයි. අපේ හඳුරන්නේ අපි සාකච්ඡාව අවසන් අදිරට ඇවිල්ලා ඉන්නේ. අද අපි සාකච්ඡා කළේ විශ්වාසය සහ සැකය. ඊටමත් ප්‍රායෝගික කරුණු ආශ්‍රයෙන් කරුණේ සම්පදන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. අපේ ජීවිතයේ හැම මොහොතකම හැම අවස්ථාවකම වැදගත් වන්නේ පළමුව තමන් තුළ ගොඩනගා ගන්නා විශ්වාසය. එය බාහිර සමාජයේ තමන් කෙරෙහි විශ්වාසයක් ඇති කර ගැනීම. ඒක පහළම තැන ඉඳලා මේ රටේ ඉහළම තැන දක්වා පවුලේ ඉඳලා රටක් රාජ්‍යයක් ලෝකයක් දක්වා එය විහිදෙනවා. විශ්වාසයේ ආලෝකය තුල අපේ ජීවිත සුවපත් වෙනවා. අපේ ජීවිත ලස්සන වෙනවා. බුද්ධාම නිවැරදි මඟ පෙන්වීම කරලා තියලා තිබෙනවා. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා විශේෂයෙන්ම විශ්වාසයේ පරම ඥාතියක් කරගෙන ඔබ ජීවත් වුවොත් විශ්වාසය සදා ඔබේ දිවි මඟ ඔබේ ජීවිතය සුවපත් කරාවේ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතය වගේම සමාජ ජීවිතය. අපි අද සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ ධම්මාලෝක අපේ ගෞරවනීය සම්පදන් වහන්සේ අපේ හාමුදුරනේ වහන්සේට චිරත් කාලයක් ශාසනික මෙහෙවරේ යෙදෙන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා අපි මේ මොහොතේ ගම්මැද දම්සභාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන ඉරිදා දවසේත් සුපුරුදු වේලාවට මෙවැනිම සදහම් සාකච්ඡාවක් සමග හමු බලාපොරොත්තු පෙරදරිව අදට සමගනවා. ඔබට උතුම් තිසරණයේ පිහිටයි. ගම්මැද්ද දම්සභිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට